සුබ දවසක් වේවා ITV ප්‍රේක්ෂකීනි. තාදිගු නිහඬියාවකට පස්සේ මම මේ ලෙක්චර් සීරීස් එකේ හතරවෙනි ලෙක්චර් එක තමයි අද මේ අරන් ඇවිල්ලා තියෙන සිවිල් ඉංජිනේරු විෂය සම්බන්ධව අදාළ හතරවෙනි ලෙක්චර් එක. මේ ලෙක්චර් එක මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කොටස් වශයෙන් මෙහි පළවෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. සියලු දෙනාට මම පළමුව මේ රටේ පවතින වාතාවරණය මුල් කරගෙන සෞඛ්‍ය ආරක්ෂිතව සිටින්න කියලා උපදෙස් ලබා දෙනවා. ඊට අමතරව හැමදෙනාටම මෙම ලෙක්චර් සීරීස් එක ඉතා වැදගත් වේවි තමන්ගේ දැනුම දියුණු කරගන්න මෙවැනි කාලයකදී. මොකද තමන්ගේ අධ්‍යාපන ආයතන මේ වෙන විට වසා දමන තියෙන නිසා. lesson number 4 part 1 කියන්නේ අද මම කියලා දෙන්නේ මූලික දැනුම. කියන්නේ rectangular beam එකක් ඩිසයින් කරන්න අවශ්‍ය මූලික දැනුම ගැන තමයි අද කියලා දෙන්නේ. මේ දැනුම BS code එකේ BS 8110 part 1 1985 මම ඔබට මුලින්ම කිව්වා මෙම කෝඩ් එක තමයි අපි භාවිතා කරන්න කියලා ඩිසයින් කරන්න. ඉතින් මේ ශ්‍රී ලංකාවේ ඉතින් මේ කෝඩ් එකේ තියෙන මූලිකයන් මොනවද? කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් beam එකක් ඩිසයින් කරන්නේ කියලා දෙන්න තමයි මේ ලෙක්චර් හතරවෙනි ලෙක්චර් එකෙන් මම අද ඔබට කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ ලෙක්චර් එක ඔබ බලනවා නම් අනිවාර්යයෙන්ම BS කෝඩ් එකක් ළඟ තියා ගන්න ඕනේ. මේ BS කෝඩ් එක ඔබ ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. මෙන්න මේ පහළ තියෙන විදිහට මෙතන මේ BS 8110 part 1 1985 කියලා ඔබ ටයිප් කරොත් ඔබට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් වෙයි. මෙම BS කෝඩ් එක මෙන්න මේ යට තියෙන වරහන් ඇතුලේ තියෙන කොටස ටයිප් කරලා ඔබට ඒ කෝඩ් එක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. මෙහිදී අපි කතා කරන්නේ නැහැ මම ඔබට මුලින්ම කිව්වා deep beams ගැන. ඒ කියන්නේ deep beam එකක් කියලා කියන්නේ clear span එක effective depth එක වගේ දෙගුණයකට වඩා අඩු වන beam ගැන මෙහිදී කතා කරන්නේ. අපි වෙනම lecture series එකදී ගැන කතා කරනවා. මේ clear span එකයි effective depth කියලා කියන්නේ මොකක්ද කියලා මම මේ lecture එකේ මේ හතරවෙනි lecture එක ඇතුළතදී කියලා දෙනවා. ඒ කියන්නේ part 1 එකේදී ඔබට මේ ගැන යම් දැනුමක් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ ලෙක්චර් සීරීස් එකම නේද? ඒ කියන්නේ හතරවෙනි ලෙසන් එක නේද? මුළු මොනවද මේ සංකේත අංකණය මේ ඔබට තිරේ දිස්වන x h d b කියන මෙන්න මේ අංකණයෙන් epsilon x epsilon c ඒව කියන්නේ මොනවද කියලා මෙන්න මේ පෙන්වන රූප රාමුවෙන් කියවෙන්නේ මොනවද කියලා ඔබට දැනගන්න පුළුවන් වේවි. ඔබ මේ ලෙක්චර් සීරීස් එක ඉදිරියේදී සම්පූර්ණ ඒ කියන්නේ හතරවෙනි ලෙසන් එක සම්පූර්ණයෙන්ම නැලබුවොත් part 1 part 2 part 3 part 4 කියලා කොටස් හතරකට තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අනිත් දේ තමයි මේ ලෙක්චර් සීරීස් එක ඉවර වුණාට පස්සේ මම ඔබට කියලා දෙනවා සමහරලාට මේ ලෙක්චර් එක අතර මේ ලෙක්චර් සීරීස් එක යන ගමන් වෙනම ලෙක්චර් සීරීස් එකෙන් shear force diagram bending moment diagram ගැන කොහොමද bending moment diagram shear force diagram අඳින්න කියලාත් කියලා දෙනවා. මීට අමතරව මේ ලෙක්චර් සීරීස් එක ඉවර වුණාට පස්සේ මේ ලෙක්චර් සීරීස් එක කියා දෙන්නේ කොහොමද මොනවද බේසික්ස් මූලිකයන් සහ මූලික පියවර මොන වගේ පියවරද අනුගමනය කරන පියවර පිළිවෙලට තමයි කියලා දෙන්නේ බීම් එකක් ඩිසයින් කරන ආකාරය සම්බන්ධව. ඊට අමතරව මේ ලෙක්චර් සීරීස් එක ඉවරනට පස්සේ සරල ගැටලු වලින් කොහොමද බීම් එකක් ඩිසයින් කරන්න කියලා ඔබට කියලා දෙනවා. ඉතින් අපි යමු මෙම ලෙක්චර් සීරීස් එකේ හතරවෙනි ලෙක්චර් එකේ තියෙන content එක ගැන බලන්න. introduction එක තියෙනවා, design beam for flexure කියලා තියෙනවා, design resistance of moment under and over reinforced beams, design formula, design procedure in the code. ඒ කියන්නේ design procedure in the code කියන්නේ code එකේ කොහොමද design කරන්න කියලා තියෙන්නේ කියලා අපි මෙහිදී කියලා දෙනවා. අද මුලින්ම අපි මේ පළවෙනි ලෙක්චර් එකේදී කරන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක සම්බන්ධව. මේ ඊට වැදගත් ඒ මොකද බීම් එක ගැන පොඩි හැඳින්වීමක්. ඒ කියන්නේ ෆ්ලාන්ජ් බීම් එක ගැන, ඊට පස්සේ කැන්ටිලිවර් බීම් එක, කන්ටිනියස් බීම් එක කියන්නේ මොකද්ද, ඊට අමතරව simply supported beam එක කියන්නේ මොකක්ද කියලා මූලිකවද කියලා දෙනවා. අපි ඉක්මනට යමු ලෙක්චර් එකට. මේව ඔබට මෙම ක්ලෝස් එක BS කෝඩ් එකේ 3 4 කියන 3 ක්ලෝස් එක කියවුවොත් ඔබට මේක ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේව ගැන. ඒ කියන්නේ මේ ලෙක්චර් සීරීස් එකේ තියෙන දේ ගැන. මොකද එයත් කියවන එක ඉතාම වැදගත්. මොකද කෝඩ් එකක් භාවිතා කරන්න හුරු වෙන එක, කෝඩ් එකේ තියෙන දේවල් දැන ගැනීම ඉතාම වැදගත් මේ ඩිසයින් එකට යන්න ඉස්සෙල්ලා. මේ singly reinforced beam එක
අපි මෙහිදී කතා කරන්නේ මම ඔබට මුලින්ම කිව්වා මෙහිදී අපි කතා කරන්නේ single reinforced beam එකක් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් මේ අපි beam එකක් ගත්තොත් සාමාන්‍ය single reinforced beam එකක් සහ doubly reinforced beam කියලා beam එකේ beam ಜಾති දෙජාතියක් තියෙනවා. ඉතින් මේ single reinforced beam එකේදී කරන්නේ අපි කම්බි සපයන්නේ tension එක ගන්න විතරයි. කම්බි සපයන්නේ ටෙන්ෂන් එක ගන්න විතරයි. ඒක ඔබට ඉදිරියට දැනගන්න පුළුවන්. doubly reinforced beam එකක් කියලා කියන්නේ අපි compression එක සහ tension එක යන දෙකම සඳහා කම්බි සපයනවා නම්, ඒ කියන්නේ tension zone එකේ compression zone එක යන zone දෙකේම කම්බි සපයනවා නම් compression එකට සහ tension එකට අපි කියන doubly reinforced beam එකක් කියලා. මේ doubly reinforced beam ගැන මම ඉදිරි lecture එකේදී ඔබට කියලා දෙනවා. ඉතින් මේ බලන්න මෙන්න මේ beam එක මෙන්න මේ රූපය බලන්න. මෙහි අපි මුලින්ම බලමු මේ effective depth එක කියන්නේ මොකද්ද කියලා. මේ effective depth එක කියලා කියන්නේ ඊට කලින් අපි යමු singly reinforced beam එකක් කියලා කියන්නේ මොකද්ද කියලා මෙන්න මේ රූපසටහනෙන් ඔබට පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. ඒ සාමාන්‍ය singly reinforced beam එකක මෙන්න මේ වගේ එක සයිඩ් එක තමයි මේ බීම් එක කියලා ගත්තොත් මේ එක සයිඩ් එක පමණයි කම්බි තියෙන්නේ. දැන් මේ තියෙන කම්බි තියෙන්නේ මේ ටෙන්ෂන් ෆෝස් එක ගන්න. ඔබ දන්නවා කොන්ක්‍රීට් කියලා කියන්නේ ඇත්තටම ටෙන්ෂන් වලදී ඒ කියන්නේ ඇදෙනකොට කොන්ක්‍රීට් එක ඉතා දුර්වලයි. ඒ කියන්නේ කොන්ක්‍රීට් එක ශක්තිය ගන්නෙ නැහැ. ඒ කියන්නේ කොන්ක්‍රීට් එකට දරා ගන්න බෑ ටෙන්ෂන් එක. ඒ දරා ගන්න ඒ බලයන් ගන්න තමයි මේ අපි මෙතන කම්බි දාන්නේ. නැත්තම් මේ ටික ක්‍රැක් වෙනවා. ඊට අමතරව මේ ඉහළ ටික අපි හිතමු මේ බීම් එක ඉහළින් ලෝඩ් කරනවා කියලා. මේ ඉහළ ෆයිබර් එක කියලා කියන්නේ මේ ඉහළ තියෙන මෙන්න මේ බීම් එක හැදිලා තියෙන අපි ෆයිබර් එක කියලා ගන්න. මේ ඉහළ තියෙන රතු පාට රේඛාව ගන්න මෙන්න මේ ඉහළ තියෙන. ඉතින් මෙතන මේ ඉහළින් අපි ලෝඩ් කරොත් මේ බීම් එක බෙන්ඩ් වෙනවා. ඒ බෙන්ඩ් වීම නිසා බෙන්ඩ් වෙන එක නිසා මොමන්ට් එකක් ඇති වෙනවා. ඒ බීම් එක ඇතුලේ ඉන්ටර්නල් ෆෝස් එකක් ඉදිරිය මම ඔබට මේව ගැන කියලා දුන්නා 1 2 3 ලෙක්චර්ස් වලදී තා පැහැදිලිව කියලා දීලා තියෙනවා. නමුත් මේ ලෙක්චර් වලදී මම ඉතා පැහැදිලිව කියලා දෙන්නම් මේක බෙන්ඩ් වෙනකොට මෙහි ඉහළ කම්ප්‍රෙෂන් එක ඉහළ කම්ප්‍රෙස් වෙනවා. ඔබ දන්නවා ඉහළින් ඔබ අඩි රූලක් අරගෙන ඒක මකන කැල් දෙකක් උඩ තියලා ඉහළින් තද කරාට පස්සේ ඔබ තද කරලා බලන්න ඉහළින් මැදින් හරියට ඇඟිල්ල තියලා පල්ලෙහාට තද කරාට පස්සේ ඉහළ තියෙන එක කම්ප්‍රෙස් වෙනවා. පල්ලෙහා තියෙන ටික ඇදෙනවා. ඒ කියන්නේ ටෙන්ෂන් එකට බාධා වෙනවා. මේ කොන්ක්‍රීට් ඉහළ තියෙන ටිකට ඒ කියන්නේ කම්ප්‍රෙස් වෙන ටිකට කම්ප්‍රෙස් වෙනවා. අපි හිතමු සාමාන්‍යයෙන් මම කියලා දෙනවා මේකේ නියුට්‍රල් ඇක්සිස් එක කියලා තියෙනවා. ඒ නියුට්‍රල් ඇක්සිස් එකට එනකන් මේකේ තියෙන්නේ නියුට්‍රල් ඇක්සිස් එක මොකද්ද කියලා කියන්නේ මම කියලා දෙනවා. ඒකේ තියෙන ටෙන්ෂන් කම්ප්‍රෙෂන් එක. එතනින් පල්ලෙහා තියෙන්නේ ටෙන්ෂන් එක. ඒතකොට අපි මෙතනින් ලෝඩ් කරාට පස්සේ මේ බීම් එක මෙතනින් ලෝඩ් කරාට පස්සේ මෙතන ටෙන්ෂන් ෆෝස් එක ඇති වෙන්නේ බොටම් එකේ. ඒ ටෙන්ෂන් ෆෝස් එක ගන්න තමයි මේ කම්බි දාන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ වගේ කම්බි දාලා හදන බීම් එකකට තමයි ඒක ටෙන්ෂන් ටෙන්සයිල් ස්ට්‍රෙන්ත් එක ගන්න කම්බි දාන බීම් එකකට තමයි කම්බි විතරක් ටෙන්සයිල් ස්ට්‍රෙන්ත් එක ගන්න කම්බි දාලා තියෙන බීම් එකකට තමයි අපි කියන්නේ single reinforced beam එකක් කියලා. සමහර වෙලාවට අපිට බීම් එකේ depth එක ඉතා අඩු ඒ කියන්නේ බීම් එකේ උස අඩු බීම් වලදී සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය ඒ කියන්නේ ඩිසයින් කරන්න ඕන මොමන්ට් එක සලකනකොට අපිට කම්ප්‍රෙෂන් එක ගන්න තියෙන ඉහළ තියෙන කොන්ක්‍රීට් එක මදි වෙන්න පුළුවන්. ඒ අවස්ථාවකදී අපි කරන්නේ ඉහළටත් කම්බි දාලා මේ කම්ප්‍රෙෂන් එක ගන්න ඉහළට කම්බි දාන එක. ඉතින් එවැනි අවස්ථාවකදී මෙම බීම් එක doubly reinforced beam කියලා කියනවා. නමුත් අපි සාමාන්‍යයෙන් ගොඩක් සයිට් එකේදී doubly reinforced beam තමයි දැක ගන්න ලැබෙන්නේ. ඉතින් ඒව ගැන ඉහළදී ඒ කියන්නේ අනිත් ලෙක්චර් වලදී කියලා දෙනවා මොකද්ද මේ doubly reinforced beam එකක් කියලා කියන්නේ කියලා. ඊට අමතරව මෙන්න සාමාන්‍යයෙන් අපි single reinforced beam භාවිතා කරන සයිට් එකේදී ඉතින් මේ single reinforced beam එකක් වුණත් ඉහළත් කම්බි යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. මොකද ඒ සැකිල්ලේ හැඩය පවත්වා ගැනීම සඳහා. ඒ කියන්නේ නැත්තම් අපිට මේක shear force වලට shear links දානවා. shear links link කරගන්න විදියක් නැහැ. සමහර වෙලාවට normal crack එක නවත්තන්න. ඉතින් අපි single reinforced beam එකක් වුණත් ඉහළත් කම්බි දානවා. නමුත් ප්‍රධාන අරමුණ වෙන්නේ single reinforced beam එක. ඒ කියන්නේ tension side එකේ කම්බි දැමීම පමණයි. compression force එක ගන්නෙ නැහැ. එම කම්බි වලින් compression force එක ගන්න single reinforced beam වල concrete එක පමණයි. concrete
කොන්ක්‍රීට් පමණයි. නමුත් මතක තියාගන්න ඩඩ්ලි රේන්ෆෝස් බීම් වල මේ කොම්ප්‍රෙෂන් එක කොන්ක්‍රීට් එක සහ ඒ දාලා තියෙන බාර් මේ අවස්ථාවේදී නම් අපි ඉහළින් ලෝඩ් කරනවා නම් මෙන්න මේ ඉහළ කම්බි දානවා ඒ ඉහළ තියෙන කොන්ක්‍රීට් එක සහ ඉහළ තියෙන කම්බි යන දෙකම කම්ප්‍රෙෂන් ෆෝස් එක ගන්නවා ඒ ඩබ්ලි රේන්ෆෝස් වලට. ඒක වෙන්නේ කොහොමද කියලා අපිට ඉදිරියදී ඉගෙන ගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න සිංගල් රේන්ෆෝස් බීම් එකක් වුණත් ඉහළත් කම්බි තියෙන්න පුළුවන්. මොකද සැකිල්ලේ හැඩය පවත්වා ගැනීමට ඒ අවශ්‍ය දාන අපි ෂියර් ලින්ක්ස් දානවා. ෂියර් ෆෝස් ගැන අපි කතා කරනවා ඉදිරියේදී. ෂියර් ලින්ක්ස් පවත්වා ගැනීම සඳහා සැකිල්ලේ හැඩය පවත්වා ගැනීමට ඒ කියන්නේ සයිට් එකේ ෆෝම් වර්ක් එක තියලා කොන්ක්‍රීට් කරන්න හදනකොට ඒ සැකිල්ලේ ඒක ෆර්ම්ව පවත්වා ගන්න වෙනවා. ඉතින් ඒ සඳහා අපි සාමාන්‍යයෙන් සිංගල් රේන්ෆෝස් බීම් එක මේ ඉහළ 10 කම්බි වගේ පවත්වා 10 කම්බි දෙකකින් වගේ පවත්වා ගන්නවා බීම් එකේ සයිස් එක අනුව කම්බි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ ඉෆෙක්ටිව් ඩෙප්ත් කියන්නේ කියලා බලමු. දැන් අපි සාමාන්‍යයෙන් මෙන්න මේ එක්ස්ට්‍රීම් ෆයිබර් එක කියලා කියන්නේ කම්ප්‍රෙෂන් සයිඩ් එකේ එක්ස්ට්‍රීම් ෆයිබර් එක කියන්නේ කම්ප්‍රෙෂන් සයිඩ් එකේ ඉහළම කෙළවරීම තියෙන මෙන්න මේ හරහා යන තන්තු වගේ මේක තන්තු කියලා කියන්නේ තන්තු වගේ නේ මෙන්න මේ ලේයර් එක කියලා හිතන්න ඉහළම ලේයර් එක. මෙන්න මේ ඉහළ සර්ෆේස් එකේ ඉඳලා මෙන්න මේ අපි දාන ටෙන්ෂන් කම්බිය තියෙනවනේ. ටෙන්ෂන් කම්බි වල ඒරියා එකේ මධ්‍ය ලක්ෂයට ටෙන්ෂන් කම්බි වල ඒරියා එකේ කියන්නේ සාමාන්‍ය ටෙන්ෂන් කම්බි වල මධ්‍ය ලක්ෂයට තමයි ඉෆෙක්ටිව් ඩෙප්ත් කියලා කියනවා. මේ රූප සටහන දැක් ගන්න පුළුවන් D කියලා අපි ඒක ඩිනෝට් කරනවා ඉෆෙක්ටිව් ඩෙප්ත් එක. ඊට පස්සේ අපි කිව්වා අපි බීම් එකේ දැන් අපි කිව්වා සිංගල් රේන්ෆෝස් බීම් ඩබ්ල් රේන්ෆෝස් බීම් කියලා බීම් ಜಾති දෙජාතියක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ බීම් දෙජාතියම ආයතන සිම්ප්ලි සපෝර්ටඩ් බීම් කියලා වර්ගයකට වර්ග කරන්නත් පුළුවන්. කියන්නේ සිම්ප්ලි සපෝර්ටඩ් බීම් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ බීම් එකක්. ඒ කියන්නේ එක එන්ඩ් එකක් පින් එන්ඩ් එකක්. ඔබ දන්නවනේ මෙන්න මේ වගේ සංකේතකින් දක්වන්නේ මෙන්න මේ ත්‍රිකෝණාකාර සංකේතයකින් සහ මේ බෝලයකින් දක්වන පින් එන්ඩ් එකක් කියලා. ඊළඟට මේ වගේ ත්‍රිකෝණාකාර සපෝට් එක මේ වගේ බෝල දෙකක් යටටත් වැටෙන මේක රෝල සපෝට් එකක් කියලා කියනවා. ඉතින් මේ පින් එන්ඩ් එකකදී වෙන්නේ මේකේ මොමන්ට් එක ගන්නෙ නැහැ. නමුත් මේකට මේ පැත්තට මූව්මන්ට් වෙන්න බෑ. මේ කියන්නේ තිරස්ස මූව්මන්ට් වෙන්න බෑ මේ සපෝට් එක තියෙන තැනදී. නමුත් රෝල සපෝට් එකේදී වෙන්නේ මෙතෙන්දී ෆ්‍රී වෙනවා. මෙන්න මෙතෙන්දී මූව් වෙන්න පුළුවන් මේ දෙපැත්තට. මෙතන බෙන්ඩින් මූව්මන්ට් එක බිඳුවයි. ඔබට ෂියර් ෆෝස් ඩයග්‍රෑම් එකක් බෙන්ඩින් මූව්මන්ට් ඩයග්‍රෑම් එකක් අඳුත් ඒ ඩයග්‍රෑම් එකේදී මේ A පොයින්ට් එකේදී සහ B පොයින්ට් එකේදී බෙන්ඩින් මූව්මන්ට් එක බිඳුවයි කියලා දැක ගන්න පුළුවන්. ඒ ඩයග්‍රෑම් එකේදී ඒක කොහොමද වෙන්නේ කියලා ඔබට මම ෂියර් ෆෝස් ඩයග්‍රෑම් එකේදී අඳින විදිහට කියලා දෙනවා. මේ ලෝඩ් එක මේ බීම් එකේ මුල් පිහිටීම මේ තියෙන තිරස්ස ඊට පස්සේ අපි ලෝඩ් එකක් දැම්මට පස්සේ මෙන්න මේ වගේ බෙන්ඩ් වෙන බීම් එක. ඉතින් මේ බීම් එක බෙන්ඩ් වීම නිසා තමයි මේ ෂියර් ෆෝස් බෙන්ඩින් මූව්මන්ට් එක ඇති වෙන්නේ. ඉතින් ඒකට අනුව බීම් එක ෂියර් ෆෝස් එක ඇති වෙනවා. ඉතින් ඒක ගැන කියලා දෙන්නම් ඉහළදී. අනික මේකදී මෙන්න මේ වගේ පින් දෙන්න එකක් සහ රෝලර් සපෝට් එකක් තියෙන එන්ඩ් දෙකේදී පින් දෙන්න එක එන්ඩ් එකක් පින් නම් සහ අනිත් එක රෝලර් සපෝට් එකක් තියෙනවා නම් තමයි අපි සිම්ප්ලි සපෝටඩ් බීම් එකක් කියලා හඳුන්වන්නේ. මේ සිම්ප්ලි සපෝටඩ් බීම් එක අපි කොහොමද ඉෆෙක්ටිව් ස්පෑන් එක ගන්න කියලා බලමු. සාමාන්‍යයෙන් අපි මේක කෝඩ් එකේ කියලා තියෙන කෝඩ් එකේ 3 4 1 2 කියවලා බලන්න. ඉෆෙක්ටිව් ස්පෑන් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඩිසයින් කරන ගන්න ස්පෑන් එක. අපි දැන් මේ බීම් එක අපි හිතන අපි ප්‍රැක්ටිකලි ගත්තොත් මෙන්න මේ දෙවෙනි රූප සටහනේ පෙන්න විදිහට මේ කහ පාට තැඹිලි පාට මෙන්න මේ රූප සටහනේ පෙන්න විදිහට මෙන්න මේ වගේ සපෝට් දෙකක් බීම් දෙක තියෙන මෙන්න මේ වගේ කොලම් දෙකක් උඩ නම් මේ බලන්න මේ පහළ තියෙන මේ කොලම් දෙකක් උඩ නම් අපි මේ බීම් එකේ දිග සම්පූර්ණ මේ කොලම් එකේ මේ කෙළවරේ ඉඳන් මේ කෙළවරට සලකන්නේ නැහැ ඩිසයින් කරනකොට. අපි සලකන්නේ අපි අවස්ථා දෙකක් සලකනවා. පළවෙනි එක බීම් එකේ ක්ලියර් ස්පෑන් එක කියලා කියන්නේ මෙන්න මේ ඇතුල් පැත්ත ඒ කියන්නේ මෙන්න ෆ්‍රී මේ ක්ලියර් ස්පෑන් එක කියන්නේ මේ ඇතුල් පැත්තේ LC කියන දුර. ඒ කියන්නේ ඇතුල් පැති දෙක අතර දුර තමයි LC ක්ලියර් ස්පෑන් එක කියලා කියන්නේ. ඉතින් අපි මේකත් එක්ක තමයි ඉෆෙක්ටිව් ස්පෑන් එක සලකන්නේ. කියන්නේ මෙන්න මේ සපෝට් දෙකේ පළවෙනි එක තමයි සපෝට් දෙකේ සෙන්ටර් අතර දුර ගණනය කරනවා. මෙන්න මේ LN කියන එක. සපෝට් දෙකේ සෙන්ටර් එක මැද තියෙන දුර. ඊට අමතරව අපි LC කියලා එකක් ක්ලියර් ස්පෑන් එකට එකතු කරනවා මෙන්න මේ ඉෆෙක්ටිව් ඩෙප්ත් එක. ඒ කියන්නේ මෙන්න මේ ක්ලියර් ස්පෑන් එකට එකතු කරනවා ක්ලියර් ස්පෑන් එක හොයාගෙන ඒවා අපිට ගණනය කරන්න පුළුවන්. ඒක හොයාගෙන ඉෆෙක්ටිව් ඩෙප්ත් එක එකතු කරලා මෙන්න මේ LN කියන එකයි LC කියන එකේ දෙකෙන් LN කියන එකයි මේ LC වලට ඉෆෙක්ටිව් ඩෙප්ත් එක එකතු කරාන් පස්සේ එන ලෙන්ත් එක තියෙනවනේ. ඒ දෙකෙන්
කුඩාම එක තමයි අපි ඉෆෙක්ටිව් ලෙන්ත් එක කියලා ගන්න ඩිසයින් කරනකොට. ඒ කියන්නේ LN හරි LC ධන D කියන මෙන්න මේ LC ධන D LC ධන D කියන දෙකෙන් කුඩාම එක තමයි අපි ඉෆෙක්ටිව් ඩෙප්ත් එක කියලා ගන්න සිම්ප්ලි සපෝටඩ් බීම් එක. ඒක ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක්. මේ කෝඩ් එකෙත් කියලා තියෙන කෝඩ් එකත් කියවන්න. ඊට අමතරව දැන් ඊළඟට අපි යමු continuous beam එකක් කියලා කියන්නේ. අපි සාමාන්‍ය සයිට් එකේ practically හම්බ වෙන්නේ beam continuous beam බොහෝ වෙලාවට. ඒ කියන්නේ මේ beam එක දෙපැත්ත simply supported කරලා නැහැ. නමුත් continuous beam එකක් විදිහට තමයි මේ beam එක තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඒ කියන්නේ beam එක කෙලවර වල දෙකෙන් support වෙනවා. සමහර වෙලාවට එක කෙලවරකින් support නොවෙන්න පුළුවන්. නමුත් මැද support කිහිපයක් තියෙනවා. ඉතින් අපි මුලින් මේක continuous beam එකට යන්න ඉස්සෙල්ලා බලමු statically indeterminate structure එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ සාමාන්‍යයෙන් structure එක මේකත් මතක තියාගන්න statically indeterminate සහ statically determinate. ඒ කියන්නේ මේ in කැල නැතුව කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ statically indeterminate සහ statically determinate කියලා මේ ස්ට්‍රක්චර් ඒ කියන්නේ බීම් අපිට පුළුවන් ඒ ස්ට්‍රක්චර් දෙකකට වෙන් කළ දක්වන්න. ඉතින් අපි ස්ටැටිකලි ඩිටර්මිනේට් ස්ට්‍රක්චර් එකක් කියලා අපි සිම්ප්ලි සපෝටඩ් බීම් එකක් ගත්තොත් ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි මෙන්න මේ A වලදී B වලදී රියැක්ෂන් තියෙනවා. අපි මේ A වල සහ B වල මෙන්න මේ වගේ රියැක්ෂන් හොයනකොට මෙන්න මේවයි අපිට පුළුවන් මෙන්න මේ ඉහළට විභේදනය කරන්න. ඊළඟට අමතරව තිරස්ව විභේදනය කරන්න පුළුවන්. ඊට අමතරව A වටා හෝ B වටා ගූර්ණ ගන්න පුළුවන්. ඒ ගූර්ණ අරගෙන අපිට මේ RA සහ RB කියන රියැක්ෂන් හොයන්න පුළුවන් මෙන්න මේ සිම්ප්ලි සපෝටඩ් බීම් එක. ඉතින් මේකෙදි ඉහළට විභේදනය කරොත් RA ධන RB සමානයි F කියලා එනවා. තිරස් විභේදනය කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ රෝලර් සපෝට් එකක් නිසා මේ තිරස් ෆෝස් ඇති වෙන්නේ නැහැ. බෙන්ඩින් මූවමන්ට් ගන්න පුළුවන්. ඒ ඔබ දන්නවා බෙන්ඩින් මූවමන්ට් ගන්න පුළුවන්. RB වරක් මේ බීම් එකේ දිග සමාන වෙනවා RB අපි ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තොත් මෙහිදී ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තොත් R මේ RB වරක් මෙන්න මේ දිග සමාන වෙන F වරක් මේ දිගෙන් භාගය. ඉතින් එහෙම අපි F කොහොමද දන්නවා? ඉතින් එතෙන්දි හොයාගන්න පුළුවන් RB අපි පළමුව හොයාගත්ත ඉහළට විභේදනයෙන් හොයාගත්ත සමීකරණයෙන් RA හොයාගන්න පුළුවන්. එහෙම ලේසියෙන් අපිට RA RB හොයාගන්න පුළුවන්. නමුත් මේ ස්ටැටිකලි ඒ වගේ එවැනි ස්ට්‍රක්චර් එක කියන්නේ අපිට තියෙන සමීකරණ වලින් මේ RA RB සපෝට් රියැක්ෂන් වගේ හොයන්න පුළුවන් ස්ට්‍රක්චර්ස් අපි කියන ස්ටැටිකලි ඩිටර්මිනේට් ස්ට්‍රක්චර් එකක් කියලා. ස්ටැටිකලි ඉන්ඩිටර්මිනේට් ස්ට්‍රක්චර් එකක් කියන ඔබ දන්නවා මේ රූප සටහන බැලුවොත් ඔබට තේරෙවි මෙතන රියැක්ෂන් හතරක් තියෙනවා. කලින් එකේද රියැක්ෂන් දෙකයි සමීකරණ දෙකයි. ඒකට අපිට අනිවාර්යයෙන්ම හොයන්න පුළුවන් ඔබ සමගාමී සමීකරණ දෙකකින් විසඳන්න පුළුවන් කියලා දන්නවා. නොදන්න පද දෙකක් තියෙනකොට ඔබ දන්නවා අනිවාර්යයෙන්ම සමීකරණ දෙකක් තියෙනවා කියලා. ඉතින් සමීකරණ දෙක ගොඩනගා ගන්න පුළුවන්. නමුත් මේ ස්ටැටිකලි ඉන්ඩිටර්මිනේට් ස්ට්‍රක්චර් එක බලන්න මේකේ සපෝට් හතරක් තියෙනවා. සපෝට් හතරක් තියෙනවා. ඒ කියන්නේ රියැක්ෂන් හතරක් තියෙනවා. මේ රියැක්ෂන් හතර අපි අනිවාර්යයෙන්ම ගන්න සමීකරණ හතරක් අවශ්‍යයි. නමුත් අපිට සමීකරණ හතරක් ලියන්න බෑ. සමීකරණ දෙකයි මේ දෙකක් ලියන්න පුළුවන් මේ තියෙන විදිහත් එක්ක. මොකද ඉහළට විභේදනය කරලා ලියන්න පුළුවන්. ඊට පස්සේ එක මේ එකක් වටා ගූර්ණ අරගෙන ලියන්න පුළුවන්. ඉතින් සමීකරණ දෙකකින් අපිට කැල්කියුලේට් කරන්න බෑ නොදන්න පද හතරක්. ඉතින් මේ වගේ එකකදී අපි කියනවා ඒ කියන්නේ අපි වැඩිපුර සපෝට් දීලා තියෙනවා නම් මොකක් හරි ස්ට්‍රක්චර් එකකට වැඩිපුර සපෝට් එක කියන අවශ්‍ය ප්‍රමාණයට වඩා දීලා තියෙනවා වගේ මේ කියන්නේ මේක සපෝට් හතරක් තියෙනවා. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා දීලා තියෙනවා නෙවෙයි මෙතන අදහස වෙන්නේ. නමුත් මේ ඒ වගේ අපිට අපි සමීකරණ වලින් මේ රියැක්ෂන් ගණනය කරන්න බැරි නම් සාමාන්‍ය විභේදනය කළා. ඉතින් ඒ වගේ එකකට කියනවා අපි ස්ටැටිකලි ඉන්ඩිටර්මිනේට් ස්ට්‍රක්චර් එකක් කියලා. මෙවන කන්ටිනියස් බීම් එකක මෙන්න මේ වගේ ස්ටැටිකලි ඉන්ඩිටර්මිනේට් මල්ටිපල් ස්පෑන් බීම් එකකට තමයි මල්ටිපල් ස්පෑන්. ඒ කියන්නේ මෙතන ස්පෑන් එකකට වඩා තියෙනවා. කන්ටිනියස් බීම් එක අනිවාර්ය දෙයක් තමයි ස්පෑන් එකකට වඩා. ඒ කියන්නේ ස්පෑන් එකක් කියලා කියන්නේ සාමාන්‍ය මෙන්න මේ සපෝට් දෙකක් අතර දුර මේ ස්පෑන් එකයි මෙතන ස්පෑන් තුනක් තියෙනවා. ඉතින් මේ වගේ එකකට තමයි අපි කියන්නේ කන්ටිනියස් බීම් එකක් කියලා. ඉතින් මේ බීම් එකේදී මේ සපෝට් හින්ජ් වෙන්න පුළුවන්, ෆ්‍රී වෙන්න පුළුවන්. අපි හිතමු හින්ජ් සපෝට් වෙන්න පුළුවන්. අපි කියලා තිබුණා මෙන්න මේ දෙක කෙලවර දෙක හින්ජ් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ රෝලර් සපෝට් දෙකක් මැද තියෙන්න පුළුවන්. එහෙම නැත්නම්
මේ ඔක්කොම ෆික්ස් වෙන්න පුළුවන් කන්ටිනියස් එහෙම නැත්නම් අපිට මේ තුනේ සපෝට් තිබිලා මෙතන සපෝට් එකක් නොතිය මේක නිකන් ෆ්‍රී තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ එක සාමාන්‍යයෙන් අපි කන්ටිනියස් බීම් එක ඒ වගේ කොටසකට කන්ටිනියස් බීම් එකක් සහිත කොටසක් කියලා අපි සලකනවා. ඉතින් මෙවැනි බීම් එකක් ඉෆෙක්ටිව් ස්පෑන් එක අපි සාමාන්‍යයෙන් ගන්න ඔබ ක්‍රොස් 3 4 1 3 බලන්න. එහි කියලා තියෙන මේ සපෝට් දෙකක් අතර දුර තමයි සපෝට් දෙකේ සෙන්ටර් දෙක අතර දුර තමයි අපි සාමාන්‍යයෙන් ඒ වගේ එකදී කන්ටිනියස් බීම් එකදී අපි ස්පෑන් එක ඉෆෙක්ටිව් ස්පෑන් එක කියලා සලකන්නේ. සපෝට් දෙකේ සෙන්ටර් එක අතර දුර තමයි අපි සාමාන්‍යයෙන් ඉෆෙක්ටිව් ස්පෑන් එක කියලා සලකන්නේ. ඔබ බලන්න මෙන්න මේ මෙන්න මේ දෙක අතර දුර මෙන්න මෙතන මැද සහ මෙතන අතර දුර තමයි ඉෆෙක්ටිව් ස්පෑන් කියලා සලකන්නේ. කැන්ටිලිවර් බීම් එකක් කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. අපි සාමාන්‍යයෙන් එක එන්ඩ් එකක් ෆික්ස් කරලා ඒ කියන්නේ රොටේට් වෙන්නවත් ඉහළට පහළට යන්නවත් බැරි වෙන දේ සපෝට් කරලා අනිත් එන්ඩ් දෙකයි තියෙන්නේ කැන්ටිලිවර් බීම් එක. අනිත් එන්ඩ් එක ෆ්‍රී එන්ඩ් එකක් විදිහට තියෙනවා නම් මෙන්න මේ වගේ රූප සටහනක් ඔබට දැනෙනවා. මේක අපි හිතමු කොලම් එකක් කියලා. මේ බීම් එක මෙන්න මෙතෙන්දී ෆික්ස් වෙලා තියෙන හයි වෙලා තියෙන මේ බීම් එකට මෙන්න මේ ටිකේ මේ නිකන් ෆ්‍රී තියෙනවා. මෙන්න මේ වගේ එකකට තමයි අපි කියන්නේ කැන්ටිලිවර් බීම් එකක් කියලා. මෙන්න මේ වගේ එක ඉෆෙක්ටිව් ස්පෑන් එක හොයන්නේ මෙන්න මේ ෆ්‍රී තියෙන කොටසට මෙන්න මේ මෙතනින්ද මෙතෙන්ට දුරට ඉෆෙක්ටිව් ඩෙප්ත් එකේ භාගයක් එකතු කරනවා. මෙන්න මේ දුර ධන ඉෆෙක්ටිව් ඩෙප්ත් එක බෙදීම දෙක තමයි මේකේ ඉෆෙක්ටිව් ස්පෑන් එක කියලා අපි ගන්න. ඉෆෙක්ටිව් ලෙන්ත් එක කියලා එහෙම නැත්නම් ඉෆෙක්ටිව් ලෙන්ත් එක කියලා ගන්න. ඩිසයින් කරනකොට ඒක ක්ලෝස් 3 1 3 4 1 4 ඔබ කියලා බලන්න ඒකේ ඔබට බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට බීම් එක ගැන කතා කරලා සාමාන්‍යයෙන් අපි ප්‍රැක්ටිකලි බලනකොට මේ කන්ටිනියස් බීම් එක අහුවෙනවා. ඊළඟට ෆ්ලාන්ජ් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ওই සියලුම බීම් මෙන්න ෆ්ලාන්ජ් බීම් එකක්ද නැද්ද කියලා යටතට වර්ග කරන්න පුළුවන්. ඔබට ගණන් හතරකට තේරෙයි. ක්ලෝස් එක 3 4 ඔබ කියවන්න 3 4 1 5 කියවන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි ප්‍රැක්ටිකලි ගන්නකොට තට්ටු බිල්ඩින් එකදී බීම් ස්ලැබ් එකයි බීම් එකයි එකට තියෙන ඔබ මේ රූප සටහනින් බලා ගන්න පුළුවන්. ස්ලැබ් එකයි බීම එකට නේද තියෙන කම්බි ඒ කියන්නේ එකට කොන්ක්‍රීට් කරනවා. ඉතින් මේවා එකට තියෙනකොට සමහර වෙලාවට ඒ ස්ලැබ් එකේ කොටසකුත් බීම් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට බීම් ලෝඩ් එක ගන්නකොට ඒ ස්ලැබ් එකේ යම් ඉෆෙක්ටිව් කොටසකුත් දායක වෙනවා මේ බීම් එකට ඒ ලෝඩ් එක ගන්න. මොකද එකට සම්බන්ධ වෙලා තියෙන නිසා. අන්න ඒ වගේ බීම් වලට අපි කියන ෆ්ලාන්ජ් බීම් කියලා. මේ ෆ්ලාන්ජ් බීම් වල දෙජාතියක් තියෙනවා L බීම් සහ T බීම් කියලා. සාමාන්‍යයෙන් අපි එජ් එකේ තියෙන එකකදී අනිත් පැත්තේ සම්බන්ධය එක පැත්තක විතරක් ස්ලැබ් එක සම්බන්ධ වෙන නිසා ඒක අපි ඉෆෙක්ටිව් ලෙන්ත් එක ගන්න මේ BF කියන වගේ ලෙන්ත් එකක් තමයි අපි ඉහළින් ගන්නෙ. මොකද අනිත් පැත්තට කෑල්ලක් නැති නිසා ඒක L ෂේප් එකක්. ඒ බීම් එක මෙන්න මේ L හැඩය. ඔබ මේ දකින L හැඩයට තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා L බීම් එකක් කියලා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් මැද බීම් එකක් ගත්තොත් මැද තියෙන අයිනේ තියෙන බීම් දෙක හැරුණකොට මැද තියෙන බීම් ගත්තොත් ඒ කියන්නේ ඒක ස්ලැබ් එක දෙපැත්තේ දායක වෙනවා. දෙපැත්තේ කොටස් දෙක දායක වෙනවා ස්ලැබ් එකේ මෙන්න මේ විදිහට. දෙපැත්තේ කොටස් දෙක දායක වෙනවා. ඉතින් මේක T හැඩය. මෙන්න මේ T හැඩේ තමයි තියෙන. ඒක නිසා ඒක T හැඩේ බීම් එකක් කියලා කියනවා. ඉතින් අපි මේ බීම් එකක ෆ්ලාන්ජ් බීම් එකක් L shape බීම් එකක් එහෙම නැත්නම් L බීම් එකක් T බීම් කියලා දෙජාතියකට බෙදෙනවා. ඉතින් ඒකේ මේ HF කියන්නේ මෙන්න මේ ඉහළ තියෙන කොටසට කියන ෆ්ලාන්ජ් එක කියලා. මේ ඉහළ තියෙන කොටසට මෙන්න මේ වෙබ් එක කියලා කියන්නේ ස්ලැබ් එක හැරෙනකොට අනිත් කොටස තමයි වෙබ් එක කියලා කියන්නේ. ස්ලැබ් එක සම්බන්ධ නැති කොටසට වෙබ් එක කියලා කියනවා. මේ HF කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ස්ලැබ් එක සම්බන්ධ කොටසට එන එකේ thickness එක. මේ HF කියලා කියනවා. BW කියලා කියන්නේ අපි මෙන්න මේ BW කියලා කියන්නේ වෙබ් එකේ thickness එක. BW කියලා කියන්නේ අපි වෙබ් එකේ thickness එක මෙන්න මේ දුරට. ඊට අමතරව BF කියලා කියන්නේ effective breadth එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉහළ අපි L shape එක නම් L හැඩේ පහළ L කෑල්ල දිගට එහෙම නැත්නම් T beam එක නම් මෙන්න මේ T කියන ඉහළ තියෙන දිගට තමයි BF effective breadth එක කියලා කියන්නේ. මේ ෆ්ලාන්ජ් එක කියලා කියන්නේ මේ ඉහළ තියෙන කොටසට වෙබ් එක කියලා තියෙන පහළ කොටසට තමයි වෙබ් එක කියලා කියන්නේ. ඉතින් ඒකේ ඔබ දකිනවා මෙන්න මේ සෙක්ෂන් වල නොටේෂන් එක දීලා තියෙන විදිය. BW කියලා කියන්නේ මේ වෙබ් එකේ thickness එක, BF කියලා කියන්නේ මේ ෆ්ලාන්ජ් එකේ effective length එක, HF කියලා කියන්නේ ෆ්ලාන්ජ් එකේ thickness එක. ඉතින් මේක කොහොමද කැල්කියුලේට් කරන්න කියලා මේ වෙන බීම් ඩිසයින් කරන්න කොහොමද කියලා ඉදිරි ලෙක්චර් වලදී කියලා දෙනවා. ඉතින් මේදී අපි බලමු මේ
අවසාන වශයෙන් බලමු මේ කොහොමද මේ ෆ්ලාන්ජ් බීම් එක ඉෆෙක්ටිව් විඩ්ත් එක කැල්කියුලේට් කරන්නේ කොහොමද කියලා. දැන් අපි ඔබ දන්නවා මෙන්න මේ ෆ්ලාන්ජ් බීම් එක මෙන්න මේ ඉෆෙක්ටිව් විඩ්ත් එක මෙන්න මේ BF කියන ඉෆෙක්ටිව් විඩ්ත් එක අපි දන්නවා කොහොමද බීම් එකක් ගත්ත පස්සේ මෙන්න මේ දුර කොහොම BW අපිට කැල්කියුලේට් කරගන්න පුළුවන්. HF කියන එකත් අපිට ගණනය කරගන්න පුළුවන්. නමුත් මේ BF කියන එක අපි ගණනය කරගන්න වෙනවා අපිට. ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ ක්ලියර් ස්පෑන් එක අවශ්‍ය වෙනවා. මේ ඉෆෙක්ටිව් ස්පෑන් එක අවශ්‍ය වෙනවා. අපි කොහොමද ඉෆෙක්ටිව් විඩ්ත් එක කැල්කියුලේට් කරන්නේ? සාමාන්‍ය T බීම් එක වෙබ් විඩ්ත් එකට එකතු කරනවා LZ බෙදීම 5 කියන දුරක්. එහෙම නැත්නම් ඇක්චුවල් ෆ්ලාන්ජ් විඩ්ත් එක සලකලා ඒ දෙකෙන් අඩු එක තමයි ගන්නෙ. T එක අපි BW මෙන්න මේ අපි L එක ගන්නෙ අපි L බීම් එක මෙන්න BW එක දන LZ බෙදීම 10 කියන දුරක් තමයි අපි මේ BF ට ගන්නෙ. මෙන්න මේ T බීම් එක අපි BF ට ගන්නෙ LZ දන BW බෙදීම 5 කියන දුරක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉෆෙක්ටිව් මේ දුර T බීම් එක වැඩි බව දන්නවා. ඔබට මේ රූපසටහනෙන් පැහැදිලි වෙනවා මේ BF මෙන්න මේ දුර සහ මේ දුර බැලුවෙන් පස්සේ T බීම් එක ඉෆෙක්ටිව් විඩ්ත් එක වැඩි කියලා BF කියන දුර වැඩි කියලා. ඉතින් මේ BF කැල්කියුලේට් කරන්නේ මේ BF කැල්කියුලේට් කරන විදිය තමයි මේ T බීම් එක සහ L බීම් එක දීලා තියෙන්නේ. මේ අපි මේ මොකක්ද මේ කියලා තියෙන මේ T බීම් වෙබ් විඩ්ත් මෙන්න මේ the actual flange with if less කියන්නේ මොකද්ද කියලා බලමු. ඒක ඉදිරි ගණන් කරනකොට අපිට පැහැදිලිව වැටහෙයි මොකද්ද කියලා. මේ LZ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් LZ ගන්නේ distance between points of zero moment in the beam. ඒ කියන්නේ moment එක 0 වන point දෙක අතර දුර තමයි අපි LZ කියලා ගන්න. ඉතින් මේවා අපි කැල්කියුලේට් කරන bending moment diagram හදා ගන්න වෙනවා. නමුත් අපි සාමාන්‍ය ඩිසයින් කරනකොට ඒ කොහොමද කරන්න කියලා bending moment diagram වලදී ඔබට මම කියලා දෙනවා මේ ඒ කියන්නේ ඔබට bending moment diagram ගැන අවබෝධයක් තියෙනවා නම් මේ LZ එක කැල්කියුලේට් කරන හැටි ඔබට ඉතා පහසුවෙන් දැනගන්න පුළුවන්. මොකද moment 0 වෙන point දෙක අතර දුර තමයි අපි LZ කියලා ගන්න. නමුත් අපි සාමාන්‍යයෙන් කෝඩ් එකේ කියලා තියෙන්නේ in continuous beam වල. continuous beam එක LZ කියලා ගන්නේ effective span එක. අපි ඉස්සෙල්ලා calculate කරපු විදිහට effective span එක මේක continuous beam එකට තමයි අදාළ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඩිසයින් කරලා වැඩි වශයෙන් අහුවෙන්නේ continuous beam අනිත් beam ත් අහු වෙනවා. නමුත් continuous beam එක අපි ගන්න effective LZ කියලා ගන්න. effective අපි අර effective length එක එහෙම නැත්නම් effective span එක 0.7න් වැඩි කරලා තමයි LZ එකට ගන්න. ඔබ මේ ගානක් හදනකොට පැහැදිලි වැටේ කොහොමද මේවා ගන්න කියලා. කොහොමද මේවා calculate කරන්න කියලා. ඔබට ඩිසයින් ෆ්ලාන්ජ් අපි ඉදිරි ලෙක්චර් එකකට කතා කරනවා. ඔබට සුබ දවසක්. මේ part 2 එකෙන් ඉතා ඉක්මනින්ම හම්බ වෙමු. ඔබ මාව subscribe කරන්න. ඔබට මේම ඒ කියන්නේ අප්ලෝඩ් ගැන ඉතා ඉක්මනට දැනුවත් වෙන්න අවශ්‍ය නම් සුබ දවසක් නිරෝගී දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.